එහිපස්සිකෝ එන්න ධර්මය දකින්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, ඔබ සියලු දෙනාට සුබ උදෑසනක් වේවා. වාසනාවන්ත දවසක් වේවා. අපි ඔබ වරින් වරට ස්වර්ණවාහිනියේ එහිපස්සිකෝ වැඩසටහනින් මුණ ගැහුණත් අපි හදවතින් ඔබට හැමදාම තුනුරුවන්ගේ ආශිර්වාදයක්, ලෝකපාලක ශාසන පාලක දෙවියන්ගේ ආශිර්වාදයක්, ආරක්ෂාවත් ප්‍රාර්ථනා කරනවා. ඒ මොකද ඔබේ සම්මාදමක් ගන්න නෙවෙයි, මුදලක් බලාපොරොත්තුව නෙවෙයි. මේ ලෝකේ උපදින සෑම මිනිස්සෙකුටම කරන්න පුළුවන් ලෝකේ වටිනාම දේ තමයි තවත් කෙනෙකුට ආශිර්වාද කරන්න. සත පහක වියදමක් යන්නේ නැහැ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ උත්තම තත්වයට පත් වුණේ පළවෙනි එක තමයි මෛත්‍රිය. මෛත්‍රිය කියන එක වචනෙට සීමා වෙන එකක් නෙවෙයි. මෛත්‍රිය ක්‍රියාවට නැගෙන්න ඕන. මෛත්‍රිය ක්‍රියාවට නැගෙනවා නම් ඒකේ ලස්සන වචනයක් තියෙනවා. ඔබ අහලා තියෙනවනේ. මම නිදුක් වෙමි, මම නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. පළමුව එහෙම හිතන්න අපිට අපේ හිතේ ඉඩක් තියෙනවා. මාමෙන්ම හිතවත් සියල්ලෝද, මදහත් සියල්ලෝද, අහිතවත් සියල්ලෝද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මෙන්න මේ වගේ අනුන්ට හිතවත්, අහිතවත්, මදහත් සියලු දෙනාට හදවතින්ම මෛත්‍රී කරන හිතේ පළල් හිතක් ඔබට තියෙනවා. ඒ වගේම අවසානික සියලු සත්වයෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මුළු මහත් විශ්වයේම කොතනකෝ සත්වෙක් ඉන්නවා නම් ඒ සියලු සත්වයෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිතන්නයි ලෝකෙට පහළ වෙච්ච විශිෂ්ටම ශාස්ත්‍රඥ වහන්සේ හැටියට මුළු ලෝකයම පිළිගන්න සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, අපේ තථාගතයන්න් වහන්සේ අද ලෝකෙ බුද්ධිමතුන් පිළි අරගෙන තියෙන. බුදුරජාණන් වහන්සේ තරම් ලෝකයට මෛත්‍රී කරපු කිසි කෙනෙක් ලෝකෙ පහළ වෙලා නැහැ. උන්වහන්සේ තරම් ලෝකයට කරුණාව දක්වපු කෙනෙක් මේ ලෝකේ තාමත් පහළ වෙලා නැහැ. උන්වහන්සේ තමයි ලෝකයා සතුටු කරන්නේ. මේ ජීවි අජීවි සියලු දේ සුවපත් කරන්න උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම වෙහෙසිලා තියෙනවා. මුළු සංසාර පුරාම උන්වහන්සේ විඳපු සියලු දුක් විඳනනම් ඒ අනුන් සනසන්න. තමනුත් සැනසී ලොවක් සනසන්න, තුන් ලොවක් සනසන්නයි උන්වහන්සේ හැම වෙලාවෙම වීරිය වඩලා තියෙන්නේ. ඒ වගේම තමයි ලෝකේ කවදාකවත් මෛත්‍රී කරන්න බෑ අපේක්ෂාව තියන අයට. තමන් වෙතට, තමන්ගේ මල්ලට, තමන්ගේ සාක්කුවට, තමන්ගේ බඩට කියලා හිතන මිනිස්සුන්ට කවදාකවත් අනුන්ට මෛත්‍රී කරන්න බෑ. ඔබ දන්නවද? මහගේ ඉල්ලලා නඩු දාන දෙමව්පියන්ට විරුද්ධව නඩු දාන දරුවෝ ඉන්නවා අපේ රටේ. බනහන අය. අම්මට විරුද්ධව, තාත්තට විරුද්ධව, එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරයන්ට විරුද්ධව නඩු කියන අය නැද්ද? එහෙනම් මොකද? අපේක්ෂාවේ තියෙන බරපතලකම. මැරෙනකොට දාලා යන දේවල් කියලා හිතන්න බෑ. නොමැරෙනවා කියලා හිතන මිනිස්සු තමයි ලෝකෙම ලැබුණත් මදි කියලා හිතන්නේ. මුළු ලෝකෙම ලැබුණත් මදි කියලාමයි හිතෙන්නේ. එයාට සෑහීමක් නැහැ. මහා පුදුම අවාසනාවක්. මැරෙනකොට මේ ලෝකේ රැස් කරපු කිසිම දෙයක් අපි අරන් යන්නේ නැහැ. ඒක හොඳටම දන්නවා. ඔය ඔක්කොම අම්මා මැරිච්ච හැටි දන්නවා. තාත්තා මැරිච්ච හැටි දන්නවා. තමන්ගේ සහෝදරයෝ, ඥාතීන්, අසල්වාසීන්, ගුරුවරු, තමන් හඳුනන මිතුරියන් මැරිච්ච හැටි හොඳටම දන්නවා. හැබැයි දැනගත්තට මැරිච්ච වෙලාවේ මොකොත් අරන් යනවද කියලා හිතලා නැහැ. ඒ හිතන්න බැරි වෙච්ච නිසා මෙයාත් හිතනවා මම නම් දැම්ම මැරෙන එකක් නැහැ. මැරෙනකන් නැහැ කියලා
මෝහයටපත් වුණොතින් එයාට මේ ලෝකේ රැස් කරනවා හැර වෙන මොනම දෙයක්වත් කරන්න හිතෙන්නේ. අර මං කියන්නේ මව්පියන්ට විරුද්ධව නඩු දාලා හරි තමන්ගේ අයිතිය දිනා ගන්න තමයි හදන්නේ. ඒ විතරක් නෙවෙයි සහෝදර සහෝදරියන්ට විරුද්ධව නඩු දාලා හරි තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න තමයි හදන්නේ. එකක් නෙවෙයි ඉඩකඩම් දේපල විතර නෙවෙයි. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහසි මේ කියලා ඔය ගාතාවක් තියෙන ධම්මපදේ. ඔහු මට බැන්නේ, ඔහු මට ගැහුවේ, ඔහු මාව පරාද කළේ, ඔහු මාව ජයග්‍රහණය කරේ කියලා මිනිස්සු අනුන් හිතන්නේවත් නැති දේවල් ගැන මෙයා හිතා මට යා තරහ ඇති, මට යා වෛර ඇති, මට යා මාව පරාජය කරන කෙනෙක් වෙන්න ඇති, මට පද හදන කෙනෙක් වෙන්න ඇති, මං ගැන කේලම් කියන කෙනෙක් වෙන්න ඇති කියලා නොයේක් සිතුවිලි මවමින් දුක් විඳිනවා. ඉතින් මෙන්න මේ මෛත්‍රිය කියන එක නොමිලේ කරන්න පුළුවන් දෙයක්. ඔබත් පුරුදු වෙන්න හැම උදෑසනකම නැගිටලා මූණකට හොදගෙන ඔබ බෞද්ධයෙක් නම් තුනුරුවන් සිහිපත් කරගෙන, ඔබ කතෝලිකයෙක් නම් ජේසුස් ස්වාමි දරුවෝ සිහිපත් කරගෙන, ඔබ ඉස්ලාම් භක්තිකයෙක් නම් අල්ලා දෙවියන් සිහිපත් කරගෙන, ඔබ හින්දු කෙනෙක් නම් විෂ්ණු දෙවියෝ ආදී ඔබ අදහන දෙවි දේවතාවුන් සිහිපත් කරගෙන කොයි ආගමේ, කොයි ජාතියේ, කොයි කුලේ හිටියත් ඔබට මුණ ගැහිච්ච ඔබ අදහන සියලුම දෙවි දේවතාවුන් සාසුන් වහන්සේලා ලෝකයට මෛත්‍රී කරපු අය. අපේ ආගමට වඩා අර ආගම උසස්, ඒ ආගමට වඩා මේ ආගම පහත් කියලා කාටවත් බෙදන්න බෑ. මොකද ලෝකේ මනස දියුණු කරපු උත්තමයෝ තමයි ලෝකයට මෛත්‍රී කරන්න ඉගැන්වන්නේ. ලෝකයට මෛත්‍රී කරන්න 7-5ක් වියදමක් වෙනවා. එහෙනම් උදේ පාන්දර නැගිටලා මූණකට හොදලා බුදුන් ඇඳලා මම නිදුක් වෙමි, මම නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. මාමෙන්ම සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු සත්වෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා අපේ හෘද සාක්ෂියට එකඟව අපිට හිතන්න බැයිද? එතකොට අපි ඒ කරන මෛත්‍රී ආශිර්වාදය ලබන්න පුළුවන් ඕනෑම සෞම්‍ය හිතක් තියෙන කෙනෙකුට ඒක ලබන්න පුළුවන්. හේතුව මොකද? මෛත්‍රී සහගත පුද්ගලයාට ලෝකේ මෛත්‍රී කරන සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා. හැබැයි ලෝකෙට අමෛත්‍රී කරන පුද්ගලයන්ට ලෝකේ සියලු අමෛත්‍රී කරන මිනිස්යන්ගේ විපාකය ලැබෙනවා. එහෙමනම් මම ඔබට කතා කළා ගිය වතාවේ ඔබ මුණ ගැහිච්ච වෙලාවක මේ පරාභව සූත්‍රයේ තියෙන පළවෙනි කරුණ. අද මට හිතුණා මේ පරාභව සූත්‍රය ඔබ දන්නවා පිරිත් පොතේ තියෙන ඕන වෙලාවක අරන් බලන්න. මිනිස්සෙක් පිරිහෙන්න දෙවෙනි හේතුව තමයි සත්පුරුෂයා ප්‍රිය නොකිරීම. ඒතර සත්පුරුෂයාගේ අගය දැනගන්න සත්පුරුෂයා කවුද කියලා හඳුනගන්න ඉපායි. දැන් ඔබට නිතර දකින කුකුලගේ කර්මලේ සුදුයි කිව්වා වගේ ඔබේ බිරිඳ නිතරම ඔබට මුණ ගැහෙන නිසා සමහරට ඔබේ බිරිඳගේ වටිනාකම ඔබට තේරෙන්නේ නැති ඇති. ඔබේ ස්වාමි පුරුෂයා නිතරම දකින නිසා ස්වාමි පුරුෂයාගේ වටිනාකම තේරෙන්නේ නැති ඇති. ඔබේ දරුවෝ නිතරම දකින නිසා දරුවන්ගේ වටිනාකම තේරෙන්නේ නැති ඇති. ඒ වගේම ඔබේ අසුරු කරන කල්යාණ මිතුරන් අර මේ ඔබට උදව් උපකාර කරන අය සහෝදර සහෝදරයන් ඥාතීන් ඔබට නිතර මුණ ගැහෙන නිසා සමහරට ඒගොල්ලෝ කරපු සත්පුරුෂ දේවල් ඔබේ ජීවිතේ ගොඩනගන්න උපකාර කරපු සත්පුරුෂ දේවල් වැඩි කියන්න පොඩි උදාහරණයක් ඔබේ ආච්චි අම්මා ඔබේ පියතුමාගේ මව්තුමිය නැත්නම් පියතුමා ආච්චි සීයා දෙන්න ඔබට කොච්චර උදව් කරලා තියෙනවද කියලා බලන්න. ඔබේ මාමලා නැන්දලා ඒ වගේම බාප්පලා පුංචම්මලා ඔබේ පවුලේ ඔබ පුංචි කාලේ ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ යන්න කලින් ඔබ කරේ තියාගෙන පෙරහැර බලන්න ගිය හැටි අනුරාධපුරේ එක්කගෙන ගියාම වඩාගෙන ගිය හැටි සිරිපාදේ නගිනකොට කරේ තියාගෙන සිරිපාදේ නැංග හැටි ගමේ පන්සලේ පෙරහැර තියෙනකොට කඩන පින්කමට යනකොට පන්සලට කරේ තියාගෙන එකතු කරගෙන ගිය හැටි ඔය හැරි ගිහිල්ලා ගමනක් ගිහිල්ලා එනකොට මොනවා හරි දෙයක් ඔබ වෙනුවෙන් අරගෙන ආපු හැටි ඔබට මතකද? නැහැ. අද ඊයේ කරපු දේවල් අපිට මතකයි. නමුත් අතීතයේ අපිට එහෙම කට්ටියක් හිටිය කියලා මතකෙකුත් නැහැ. ඒ මොකද අර පිරිහීමේ දොරටුවක් ඒක.
මොකද්ද? තමන්ට ප්‍රිය කරන සත්පුරුෂයාට ක්‍රෝධ කරන. අසත්පුරුෂයෝ ප්‍රිය කරන. ඒක තමයි පිරිහීමේ දෙවෙනි දොරට. එහෙනම් ඔබ නිරන්තරයෙන් බලන්න ඔබේ ජීවිතයේ ඔබ උපන්දා ඉඳලා පාසල් වයස එනකම් පාසල් වයසේ ඉඳලා උසස් අධ්‍යාපනයක් ලබනකම් අධ්‍යාපනය අවසන් කළා රැකියාවට යන තෙක් ඔබේ මෑණියන්ට පුළුවන් වුණා කන මිරිකලා හරි ගහලා හරි දොස් කියලා හරි කොනිත්තලා හරි ඔබ ওই දුම් වැටියක් පාවිච්චි කරන එක ඉඩ දුන්නෙම නැහැනේ. ඔබ හදාගත්ත ආරක්ෂා කරගත්ත ඔබේ මෑණියෝ. ඔබේ පියතුමා දිඹි කොට දාලා ගහලා හරි ගහේ බැඳලා හරි මොනවා හරි හොඳින් හෝ නරකින් ඔබ මේ නොමගට යන වැරදි කරන පැත්තෙන් ඔබ ආරක්ෂා කරගත්තා. එහෙම ආරක්ෂා කරගත්තේ ඔබට හම්බුනේ තාත්තා සත්පුරුෂයෙක්. ඔබට ලැබුණු මව්තුමිය සත්පුරුෂයෙක්. සමහරවිට තාත්තට වඩා සැරයි ලොකු අයියා. අක්කා. Tamanට සමහර වෙලාවට අම්මා නැතිකොට දෙවෙනි අම්මා බවට පත් වෙන්නේ අක්කා. ඔබට උදව් උපකාර කළ මොන තරම්නම් ඔබේ සහෝදරිය ඔබට දේවල් කරාද? අක්කට බඳින්න බැරි වුණෙත් ඔබ නිසා. අයියට බඳින්න බැරි වුණෙත් තාත්තා නැතිච්ච වෙලාවේ තාත්තා නැති වුණ වෙලාවේ ඔයගලන්ට උගන්වන්න කොච්චර කැපවීමක් අයියා කළාද කියලා පොඩ්ඩක් මතක් කරනකො අයියත් මැවිලා පේනවා අයියා කරපු වැඩත් මැවිලා පේනවා වැඩ ඇරලා දුක් විඳලා මහන්සියෙන් ගෙදර ආපු හැටිත් මතක් වෙනවා. අක්කා දරපලපු හැටි වතුර ඇදපු හැටි දැන් ඔබ අද අරිනකොටම අතේ වතුර තියෙනවා අතේ ලයිට් තියෙනවා සේරම සබ පහසුකම් ඇතුව ජීවත් වුණාට මන්දිරවල ඔබ පුංචි කාලේ ඔය තැනට ගේන්න ඔබට කී දෙනෙක් නම් උදව් උපකාර කරලා තියෙනවද ඔබේ පවුලේ ඥාති අම්මගේ පවුලේ තාත්තගේ පවුලේ ඥායදයෝ කොයි තරම්නම් උදව් කරලා තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. හැබැයි ඔබට යමක් හම්බුණාට පස්සේ ඔබේ උගත්කමෙන් ඔබේ ධනවත්කමෙන් ඔබේ තියෙන මහාන් තත්ත්වකමින් ලොකුකම් වලින් ඔබ මොනවද ඒ ඔබට අතහිත දුන්න අයට කරපු උපකාරය? විශේෂයෙන් බොහෝ අය උපකාර කරනවට වඩා අපකාර කරලා තියෙනවා. සමහර අය දොස් පරොස් කියනවා. සමහර අය හිතරිනවා ආයෙ ගෙදරේ පස්පා ගන්න එපා කියලා එළවලා දානවා. අම්මා ගෙදරින් පන්නනවා තාත්තා ගෙදරින් පන්නනවා සහෝදර සහෝදරියන් අමතක කරලා දානවා. පාරේ දැක්කත් කතා නොකර යනවා. හරියට ලිඳෙන් වතුර බීලා ගඟට ආවඩනවා වගේ ගඟටම ගල් ගහම ලිඳටම ගල් ගහලා ලිඳ බොර කරන මිනිස්සු වගේ මහ පුදුම මිනිස්සු අතර මිනිස්සු ඉන්නවා. ඒකට හේතුව මිනිස්යාගේ වරදක් නන් නෙවෙයි. ගිහි වේවා පැවිදි වේවා මේ අසත් ගුණ අසත් පුරුෂ ගති දැන් තව කෙනෙක් සැනසෙනවා බලලා සතුටු වෙන්න බෑනේ අප්පා. තව කෙනෙකුට ලැබෙන දිහා දැකලා ඊර්ෂ්‍යා නොකර ඉන්නම බෑ. තව කෙනෙකුට උසස් වීමක් ලැබෙනවා මේක පපුව පැලෙන්න තරම් හිතේ අමාරුවක් එනවා. සමහරු හෘද රෝග තියෙන අය මැරිලා වැටෙනවා තව කෙනෙකුට හරියනවා දැක්කම. ඒ නිසා මෙන්න මේ ගති මිනිස්යාට පමණයි හඳුනා ගන්න පුළුවන්. එතකොට මිනිසෙක් හැටියට බැබලෙන පුද්ගලෙක් වෙන්න නම් මෙලව පරලොව සැනසෙන පුද්ගලෙක් වෙන්න නම් පිරිහීමට ලක් වෙන එක දොරටුවක් තමයි අසත්පුරුෂයෝ ප්‍රිය කිරීම. සත්පුරුෂයන්ට ක්‍රෝධ කිරීම, වෛර කිරීම. සත්පුරුෂයා පෙන්වන්න බෑ. Tamanට හොඳ නරක කියලා දෙන යාළුවා පෙන්වන්න බෑ. Taman බොන්න එක්කගෙන යන, කන්න එක්කගෙන යන වෙන අපචාර කටයුතු වල එක්කගෙන යන අය කල්යාණ මිත්‍රයෝ. මැංගෝ ෆ්‍රෙන්ඩ්ලා බවට පත් වෙනවා. අද නම් ගොඩාක් ශ්‍රී ලංකාවේ බණ කිව්වට රොතු පිටින් බුරුතු පිටින් නොමග ගිහිල්ලා අපේ පාසල් වයසේ ළමයි පාසල් යන වයසේ ළමයි තරුණ ළමයි දිහා බැලුවම හරි දුක හිතෙනවා අනාගතේ මොන තත්වයකටපත් වේද කියලා. අම්මා ගැන කිසි ගුණයක් නැහැ. තාත්තා ගැන කිසි ගුණයක් නැහැ. පාසල ඉගෙන ගත්ත පාසල ගැන ගුණයක් නැහැ. තමන්ගේ සහෝදර සහෝදරයන් ගැන ගාණක් නැහැ, ගුණයක් නැහැ. ඒවා ගැන හිතන්න බැරුව නෙවෙයි හිතන්නේ. තමන්ට උපකාර කරපු අය 7-5කට මායිම් කරන්නේ. කොහෙදෝ ඉන්න කෙනෙක් ලොකු වෙනවා. කොහෙදෝ ඉන්න කෙනෙකුට ආදරය කරන්න ගන්නවා.
අන්තිමට දන්නේම නැහැ පිරිහිලා විනාශ වෙලා යනවා. මහා ධනවත් උගත් බුද්ධිමත් පවුල්වල විශාල පිරිසක් විනාශ වෙලා තියෙනවා. සල්ලි කොච්චර තිබුණත් දේපල කොච්චර තිබුණත් පිරිහිච්ච පද්ගලයක් නම් ගුණයක් නැති දුබල ගුණ තියෙන පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා Tamanට වටින්නේ නැහැ ලෝකෙට වටින්නේ නැහැ. මේ ඊපෙරේදා මාව හම්බෙන්න අම්මා කෙනෙකුයි පුතෙකුයි පුතාට අවුරුදු 45ක් 50ක විතර. අම්මට වයස අවුරුදු 90ක් විතරයි. පුතා හොඳ කෙනෙක්. ඉගෙන ගත්ත කෙනෙක්. ලෝකේ බොහෝ රටවල් වල කටයුතු කරපු කෙනෙක්. නමුත් පුතා කරන සමහර ක්‍රියාවන් නිසා අම්මගේ හිත හොඳටම බිඳිලා තියෙනවා. හිත රිදෙනවා. ඒ පුතා එයාගේ ජීවිතේ පොඩ්ඩක් අවුල් වෙලා සේරම අවුල් වෙලා එයා දැන් ඇවිල්ලා මහගෙදරට වෙලා ඉන්නවා. අම්මයි පුතයි මේ පවුලේ ටික දෙනා ඉන්නේ. නමුත් අම්මටත් හිතන්න පුළුවන් පුතාටත් හිතන්න පුළුවන් හොඳ ගති තියෙනවා. නමුත් පුතා කරන බොහෝ දේවල් පුතා හිතන දේවල් නිසා පුතා කතා කරන දේවල් නිසා පුතා කරන දේවල් නිසා අම්මගේ හිත හොඳටම බිඳිලා හිදිරිදිලා. එතකොට මොනතරම් උගත්කම් තිබුණත් මොනතරම් ධනවත්කම් තිබුණත් මොනතරම් හැකියාවන් තිබුණත් උදේ හවස ඒ දරුවා කරේ අම්මා හිත දුකෙන් නම් ඉන්නේ. තාත්තා හිත දුකෙන් නම් ඉන්නේ. තමන් අසු කරන යාළු මිත්‍රාදීන් දුකෙන් නම් ඉන්නේ. ඒ මොකද සත්පුරුෂ ධර්ම වලට ක්‍රෝධ කරන කෙනෙක් ඒවා කරන්නේ. අසත්පුරුෂ ධර්ම අගය කරන කෙනෙක් ඒක පිරිහීමේ දොරටුවක්. පරාභව සූත්‍රයේ ඉතාම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඔන්න ඔබේ ගෙදර තියෙන පිරිත් පොතේ පරාභව සූත්‍රයේ තියෙනවා. ඒ පරාභව සූත්‍රයේ අරගෙන කියවන්නකෝ බලන්න. පළවෙනි එක තමයි දස කුසලයන්ට වෛර කරනවා, ක්‍රෝධ කරනවා, ද්වේෂ කරනවා. දෙවෙනි එක අසත්පුරුෂයන්ට ප්‍රිය කරනවා. සත්පුරුෂයන් අප්‍රිය කරනවා. සත්පුරුෂයන් අප්‍රිය කරන මිනිහා පිරිහෙනවා. අසත්පුරුෂෝ අගය කරන කෙනා පිරිහිලා යනවා. එතකොට රත්තරන් දෙමව්පියනි, තරුණ දරුවනි, ලාබාල පුංචි දුවේ පුතේ අපි මේ ජීවත් වෙන චුට්ටි කාලය ඇතුලේ අපට මුතු මැණික් වගේ අවවාද අනුශාසනා බුදුරජාණන් වහන්සේ ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපි විහිං ස්වයං බුද්ධියෙන් හිතන්න ඕනේ ඒවා අපට තවත් ශාස්ත්‍රඥ වහන්සේ නමක් කියලා දෙන උන්වහන්සේගේ පණිවිඩය රැකිලා ඒක ආරක්ෂා වෙලා තියෙන එකම රට ශ්‍රී ලංකාවනේ. ඇමරිකන් කාරයන්ට මොනතරම් ලෞකික සම්පත් තිබුණත් බුදුදහම තියෙනවද? රෂියන් කාරයන්ට මොනතරම් ලෝකේ විද්‍යාව දියුණු වෙලා තිබුණත් ඒගොල්ලෝ ඉහළ ලෞකික සැප සම්පත් වල ඉන්නවා කියලා හිතාගෙන හිටියත් ඒගොල්ලන්ට හිත සැනසෙන්න බුදුදහමක් තියෙනවා. මන්ද පෙරදිග මොනවත් තෙල් නෙවෙයි මෙතු මැණික් මොනවත් තිබුණත් සල්ලි තියනවා කන්න තියනවා ආස්වාදයේ සඳහා බොහෝ දේවල් තිබුණාට තමන්ගේ ජීවිත අවබෝධය සඳහා බුදුබණ ටිකක් අහන්න ලැබිලා තියෙනවා. ලංකාවේ උපන් හැම කෙනෙකුටම මව්පියන්ගේ ඥාන වලින්ම එනවා. එතකොට හිතන්න පුළුවන් ඔබ හිතන්නේ නැති බෞද්ධ නැහැ. ශ්‍රී ලංකාවේ පුතුන බෞද්ධ දරුවෝ, කතෝලික දරුවෝ, ඉස්ලාම් දරුවෝ, හින්දු දරුවෝ ඔය හැමෝගෙම හදවත්වල තමන් අදහන ආගම කෙරෙහි පුදුම භක්තියක් තියෙනවා. තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේලා කෙරෙහි තියෙන පුදුම භක්තියක් තියෙනවා. ඒක තවමත් තියෙනවා. ඔබ දැක්කනම් ලංකාවේ පන්සලකට ගියොත් මොනතරම් සෙනඟ දහස් ගණනක් ඉන්නවා. කතෝලික පල්ලියකට ගියොත් කොයි තරම් දහස් ගණනක් ඉන්නවා. මුස්ලිම් පල්ලියකට ගියොත් 90%ක් විතර අය ඉස්ලාම් භක්තිකයෝ අල්ලා දෙවියන් අදහන යනවා. හින්දු භක්තිකයොත් එහෙමයි. පහුගිය දවස්වල යාපනයේ නල්ලූරු කෝවිලේ උත්සවයක් තිබුණා පූජාව. තරුණ තරුණියෝ දහස් ගණනක් වයසක අයට වඩා හිටිය ඔක්කොම තරුණ තරුණියෝ. ඒ විෂ්ණු දෙවියන්ට ආශිර්වාදය ලබන්න ගිහිල්ලා. එතකොට රත්තරන් දෙමව්පියනි ලංකාවෙන් පිටරටකට ගියත් ඔබත් එක්ක ඔබේ ඥානත් යනවා. ඔබේ දෙමව්පියන්ගේ ගති පුරුදු ගති සිරිත් මේ ඥාන වලින් එනවයි කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඒ ආපු හොඳ දේවල්
ඒ හොඳ දේවල් අප්‍රිය කරමින් අප්‍රිය දේවල් හොඳ හැටියට අප්‍රිය දේවල්ම නොහොඳ ප්‍රිය බනාපෙන් ඔබ ගන්න පුරුදු වෙලා. දැන් මේ බණ ටික අහන ගමන් ඔබට මොහොතක් ඔබ කරන සියලු දේ නතර කරන්න. නතර කරලා මොහොතක් කල්පනා කරන්න මට පොඩි කාලේ තිබුණු සත්පුරුෂ ගති දැන් තියෙනවා. මට පොඩි කාලේ මගේ වටේ හිටපු සත්පුරුෂ නෑදෑයෝ යාළුවෝ හිතවතින් ඥාතීන් දැන් ඉන්නවද? දැන් මා ළඟ ඉන්නේ අසත්පුරුෂයෝද සත්පුරුෂයෝද කියලා ඔබේ මොලෙන් ඔබ හිතනකොට ඔබට බොහෝ සත්පුරුෂ දේවල් ඔබෙන් ඈත් වෙලා අසත්පුරුෂ දේවල් ඔබට අසත්පුරුෂ පුරුදු අබ්බැහිවීම ඔබේ ජීවිතයට ලං වෙලා ඇති. ඒකෝල අසත්පුරුෂ ධර්ම වලට පුරුදු වෙච්ච හිතක් තියෙන අසරණියෝ මොකද කාන්තාවත් අනන්ත ඉන්නවා. අසත්පුරුෂයා ප්‍රිය කරන අය. දැන් බලන්නකෝ ගණිකා වෘත්තියේ යොදවන්නේ තවත් ගණිකාවක්ම නෙවෙයි. කාන්තාවක් වීම තමයි ගම හැමතැනම ගිහිල්ලා ගණිකා වෘත්තියට ගෑනු ළමයි එකතු කරගෙන ඉන්නේ. ඉතින් කාන්තාව කියන්නේ අම්මා කෙනෙක්. තවත් දරුවෙක් බිහි කරනවා. එතකොට තමන්ගේ දියණිය ගෙදර ඉද්දි තවත් අනුන්ගේ දියණියක් අරගෙන ඇවිල්ලා මුදලට විකුණ ගන්න හෝටලෙට ගෙනල්ලා හෝටල් වලට දීලා කීයක් හරි ඔබ හොයා ගන්න. එතකොට ඔබේ දුව විකුණුවා වගේ නෙවෙයිද? අනාගතයේ ඔබේ දුව වැඩි වියටපත් වෙලා ලොකු මහත් වෙලා ඔබේ දුව ඔබව එහෙම ගිහිල්ලා කාට හරි මස්සට විකුණන්න කැමතිද? මම ඔක මතක් කළේ ඔබේ වරදක් නෙවෙයි කිසිම කෙනෙක්ගේ වරදක් නෙවෙයි. මේ මිනිස්යා ළඟ තියෙන සත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්ම කියලා ධර්ම දෙකක්. සත්පුරුෂ ධර්ම මතුවෙනකොට අසත් ධර්ම කියන ඒවා ඔක්කොම ඈත් වෙනවා අපේ හිතින්. අසත් ධර්ම ඈත් වෙනකොට සත්පුරුෂ ධර්ම වලට හිතේ ප්‍රිය භාවයක් ඇති වෙනවා. අපේ හිතේ සත්පුරුෂ ධර්ම වලට ප්‍රිය භාවයක් ඇති වෙනකොට අපේ සිතුම් පැතුම් කතා බහ ක්‍රියා සියල්ලක්ම සත්පුරුෂයන් කෙරෙහි යොමු වෙනවා. සත්පුරුෂයන් කෙරෙහි යොමු වෙනකොට මොකද වෙන්නේ? අපට සත්පුරුෂයෝම මුණ ගැහෙනවා. මම කිව්වේ මෛත්‍රී භාවනාවක් කරනකොට උදේ ඉඳලා රාත්‍රිය වෙනකම් හොඳට හොයලා බලන්න. උදේ පාන්දර නැගිටලා කේන්තියෙන් එළියට බැස්සොත් දවස පුරාම අසත්පුරුෂයෝ මුණ ගැහෙනවා. කෝච්චියට යනකොට කෝච්චිය ප්‍රමාද වෙලා නැත්නම් කෝච්චිය ගිහිල්ලා. කඩේට යනකොට කඩේ කෑම නැහැ. තැනකට යනකොට ඔෆිස් එකට යනකොට රතු ඉර ගහලා. උදේට කේන්තියෙන් එළියට බැස්සාම එදා දවසේම අසත්පුරුෂ දේවල් තමයි Tamanට මුණ ගැහෙන්නේ. උදේ පාන්දර නැගිටලා මූණකට හොදලා හොඳ ප්‍රිය භාවයකින් දවස පාරම් ගන්න. යන හැමතැනම හරියට තමන්ගේ හිසට අත්තේ කොලනවා ගත්තා වගේ තමන්ට උපකාර කරන තමන්ට ආශිර්වාද කරන තමන්ට අඩුම ගානේ වතුරෙහිකින්වත් උදව් කරන කෙනෙක් තමයි හම්බ වෙන්නේ. එහෙමනම් දෙවැනි පිරිහීමේ දොරටුව අපි තේරුම් ගන්න මහා බණක් කියන්න ඕනේ. අසත්පුරුෂයන්ට ප්‍රිය කිරීම අසත්පුරුෂ ධර්ම වලට ප්‍රිය කිරීම තමයි දෙවැනි පිරිහීමේ දොරටුව. එතකොට ඔබේ මව්පියන් දැන් සමහර ඉන්නවා අම්මට වඩා ආදරේ නැන්දම්මට. ඒකට නැන්දම්ම කිරි දුන්නද? නැන්දම්ම දසමාසයක් කුසේ තියාගෙන හිටියද? මල මුත්‍රා සුද්ධ කරාද? පොඩි කාලේ 7යි කියලා ඇවිද්දද? නැහැ. අම්මා චීතේ හැටේ යඳිනවා කියලා අම්මට ආදරේ නැහැ. නැන්දම්ම කලිසමයි ටී-ෂර්ට් එකයි අඳිනවා කියලා ඉංග්‍රීසි කතා කරනවා කියලා නැන්දම්මට පුදුම ආදරයක් තියෙනවා. මාමණ්ණි ඉංග්‍රීසි කතා කරනවා මාමණ්ණි ලොක්කෙක් ව්‍යාපාරිකෙක් උගතෙක් කියලා එයාට පණ වගේ තාත්තේ කියලා කටපුරා කතා කරනවා. ගමේ ඉන්න තාත්තට අඩුම ගානේ තාත්තා නෙවෙයි වෙන මොකක් හරි කියලා තාත්තා කියලා ගෑවෙන්නවත් නැහැ. එයා මතක් කරන්නේ. ඒ අසත්පුරුෂ ධර්ම ඔබේ හිතේ තියෙනවා නම් අසත්පුරුෂ ධර්ම වලට ප්‍රිය වෙනවා නම් ඔබ ප්‍රිය කරනවා නම් ඔබ පිරිහෙන පුද්ගලෙක්. ඔබට කවදාකවත් සැනසෙල්ලේ මැරෙන්න බෑ. ඉර හඳ වගේ මේ අමිතානන්ද හාමුදුරුවෝ කියන්නේ අසත් ධර්ම වලට අසත්පුරුෂයන්ට කැමති වෙන පුද්ගලයන්ට කවදාකවත් සැනසෙල්ලේ මැරෙන්න බෑ. ඕනනම් මේ අද දිනපොතේ ලියා ගන්න හාමුදුරුවෝ මෙහෙම එකක් කිව්වයි කියලා. මේ අසත්පුරුෂ ධර්ම වැඩෙනකොට Taman ළඟයි පළමුවෙන්ම අසත්පුරුෂ ධර්ම වැඩෙන්නේ. ඒකට තමන් ළඟ කුණු තැවරිලා තමයි අනුන්ගේ කුණු ගාන්නේ. අපි ළඟ කුණු වැඩි වෙන්න අපේ ලේ ධාතුව අපිරිසිදු වෙනවා. ලේ ධාතුව අපිරිසිදු වුණොත් අපි රෝගී වෙනවා.
රෝගී වෙලා වැඩි කාලයක් ඉන්නකොට රෝගී ශරීරයකට ක්ෂණික මරණ එනවා අඩුයි. බොහෝ කාලයක් රෝග ගණනාවක් ඇඟේ තියාගෙන මැරෙන කෙනා බෙහෙත් පෙති වලින්ම දවස ගෙන කෙනාට කවදාකවත් ක්ෂණික මරණයක් එන්නේ නැහැ. එයාට සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් රෝද පුටුවල කුණු වෙන්න වෙනවා. ඇඳන් වල මල මුත්‍රා පෙරාගෙන බොහෝ දුක් විඳින්න වෙනවා. කතා කරගන්න බැරි යන කාලයක් එනවා. මල මුත්‍රා පෙරාගෙන ඒව ගොඩේ දුක් විඳින කාලේ එනවා. ඔබ ඔබේ පවුලේ අය මැරිච්ච හැටි බලන්න. සමහර අසත්පුරුෂයෙක් හැටියට ජීවත් වෙච්ච ඥාති කෙනෙක් මැරිච්ච හැටි බලන්න. අසත්පුරුෂයෙක් හැටියට ජීවත් වෙච්ච ගැමියෙක් ගැන ඔබ හිතලා ඔහු මැරිච්ච හැටි, ඔහුට පණ ගිය හැටි බලන්න. මුළු ගමම කම්පා වෙනවා සමහර විඳින දුක. ඒ තරම් විඳවලා තමයි මැරෙන්නේ. ඒ නිසා ඔබ කොයි ලෝකෙක හිටියත් ඔබ පිරිහෙන්නේ ඔබ ළඟ යම් අසත් ධර්ම වැඩුණා. ඒ අසත් ධර්ම වැඩෙන්න සද්ධර්මයේ ඔබේ ජීවිතෙන් ඈත් වෙනවා. ඒකට මේ හිමිදිරි පාන්දර ඒහි පස්සුක එකෙන් ඔබ දෙස බලන්න. මම සත්පුරුෂ ධර්ම වලට ගරු කරන කෙනෙක්ද අසත්පුරුෂ ධර්ම වලට ගරු කරන කෙනෙක්ද? මම සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද? මා අසුරු කරන අය සත්පුරුෂයෝද අසත්පුරුෂයෝද? ඒක දන්නේ කවුද? ඔබ විතරයි. ඔබේ හෘද සාක්ෂිය විතරයි. එහෙමනම් රත්තරන් දෙමව්පියනි, රත්තරන් තරුණ දරුවනි, ලාබාල පුංචි දුවේ පොතේ අද නම් ලංකාවේ ගොඩාක් දරුවෝ නොමග යනවා. දරුවන්ගේ වරදක් නෙවෙයි. දරුවන්ට මේ හොඳ නරක දෙක කියලා දෙන්න තැනක් නැහැ, කෙනෙක් නැහැ. ඉස්සර දෙමව්පියෝ හොඳ නරක කියලා දෙනවා. පන්සලට ගියාම හාමුදුරු හොඳ නරක කියලා දෙනවා. ඉස්කෝලේට ගියාම ගුරුවරු හොඳ නරක කියලා දෙනවා. සමාජයට ගියාම සමාජයේ වැඩිහිටියෝ හොඳ නරක කියලා දෙනවා. වැඩකට ගියාම ආයතනයේ ගුණවන්ත ඉස්සස් නිලධාරීන් දරුවන්සේ සලකලා හොඳ නරක කියලා දීලා කටයුතු කරනවා. යම් තැනකට නූගත්කමකින් රස්සාවට ගියොත් ඒ පඩිය අතර දෙන්න බැංකු පොතක් හදලා බැංකුවට දාන්න විනාශ කරගනි නැති වෙයි කියලා අම්මා තාත්තා වගේ අපිට අසුරු කරන සත්පුරුෂෝ හිටියා. අවාසනාවකට මොකද මන් දන්නේ දැන් ලංකාවේ එහෙම වැරදි දෙයක් වැරදි කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒකට පොඩි හිටියන්ගේ වරදක් නෙවෙයි. වැඩි හිටියන්ට ඒවා කියන්න තේරෙන්නේ නැද්ද දන්නේත් නැහැ. ඕනකමක් නැද්ද දන්නේත් නැහැ. ඒ නිසායි ඔබට ගෞරවයෙන් මතක් කරන්නේ මේ පරාභව සූත්‍රයේ දවසට වරක් දෙවරක් කියන්නේ. ඔබ පිරිහෙන පුද්ගලයෙක් වෙන්න එපා. පුළුවන් තරම් සත්පුරුෂ ධර්ම ගරු කරන්න, සත්පුරුෂයන්ට ආදරය කරන්න, සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා පිළිගන්න, සත්පුරුෂයන්ට පුද පූජා පවත්වමින් ඔබත් සත්පුරුෂයෙක් වෙන්න මේ බුදු වදන ඔබේ මනසට ධර්ම ඖෂධයක් වේවායි හදවතින්මයි මෛත්‍රියෙන්මයි ප්‍රාර්ථනා කරන්නේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. මෙම ධර්ම දානමය කුසලය අප අතරින් වියෝ වූ අරන්වෙල බෙලියත්ත පදිංචි ඒ සාදිරි සාමි සහ අංක 912 සේවාගම පොළොන්නරුව පදිංචි ඒ.ජේ. රූපසිංහ යන පියවරුන් හට පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින පී.ඩබ්ලිව්. සීතා සහ යූ.ජී. රන්මැණිකේ යන මෑණිවරුන්ට නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි පැතීමට අංක 113 හල්පිට පොල්ගස්සෝවිට පදිංචි එස්. අමරසේකර සහ ඉන්ද්‍රාණි රූපසිංහ යන අය තම පවුල්වල සහෝදර සහෝදරයන් සහ දූ දරුවන් එක්ව දායකත්වය දක්වන ලදී.